ආයුවදේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. මේක සිතවිල්ලක් විතරක් නෙවෙයි, මේක ප්‍රාර්ථනාවක් විතරක් නෙවෙයි, මේක යථාර්ථයක් බවට පත් වේවා. ලෝකය අඩියක් ආපස්සට අරගෙන තියෙන්නේ. මේ මොහොතේදී ලෝකය අඩියක් ආපස්සට අරගෙන කෙනෙක්ට කියන්න පුළුවන් නේ අඩි දෙකක් කියලා. අපි හිතමු එක අඩියක් කියලා. ලෝකය එක අඩියක් ආපස්සට අරන් තියෙන්නේ. ඔබ එක අඩියක් ඉස්සරහට තිබ්බොත් ඔබ ලෝකයට වඩා අඩි දෙකක් ඉස්සරහින්. ඔබ එක අඩියක් ඉස්සරහට තිබ්බොත් ඔබ ලෝකයට වඩා අඩි දෙකක් ඉස්සරහින්. මේ අර්බුදකාරී අවස්ථාවක් වුණත් ඒ අර්බුදකාරී අවස්ථාව හැම විටම අර්බුදයකින්ම කෙලවර වෙන්නේ නැහැ. හරියට කළමනාකරණය කරගත්තොත් අවස්ථාවන් දැක්කොත් ඒ අර්බුදය ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා ලෝකයේ අඩියක් පස්සට අරගෙන තියෙන මොහොතක අපි රටක් විදියට පුද්ගලයෝ විදියට එක අඩියක් ඉස්සරහට ගනිමු. එතකොට අපි ලෝකයට වඩා අඩි දෙකක් ඉස්සරහින්. එන්නත් කරන්නේ සාර්ථක ක්‍රියාත්මක වෙලා පලිහක් හැදුනයින් පස්සේ ආරක්ෂක විධිවිධාන තර වුණාට පස්සේ අපිට සංචාරකයන්ට නැවත වතාවක් දොරගොළු අරින්න පුළුවන්. ආර්ථිකයේ පෙර නොවිරු පිම්මකට යන්න පුළුවන්. ලෝකයේ එක අඩියක් පස්සට ගත්තම අපි තව එක අඩියක් ඉස්සරහට තියමු. එතකොට අපි අඩි දෙකක් ලෝකයට වඩා ඉස්සරහින්. ඒක තමයි අපේ සටන් පාඨය. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසමු. අද සැප්තැම්බර් මාසේ 15 වෙනිදා මේ බදාදා දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවද? පැති කිහිපයකට වෙනවා. එකක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 48 වන සැසිවාරයේ ආරම්භක දිනයේ දේශනයේදීම මිචෙල් බැචලේ එහි සභාපතිවරිය ශ්‍රී ලංකාවත් සම්බන්ධ කරගෙන චෝදනා මාලාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට උත්තර දෙන්න අවස්ථාවක් ලැබුණා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා Zoom තාක්ෂණය ඔස්සේ ඒ කතාවට උත්තර දුන්නා. ඒක කතාවක්ද වාර්තාවක්ද එහෙම නැත්නම් මිචෙල් බැචලේ ඉදිරිපත් කළේ ලියවිල්ලක්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකාවට විරුද්ධ 46 එක යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්තවාදයට එරෙහි දේශීය සටන ක්‍රියාත්මකයි. සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයන් අපි රකින්නවා. පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට නිසි පියවර ගන්නවා. විදේශ ඇමති 48 වන ජිනීවා සමුළුවට දන්වයි කියලා අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව කටයුතු කිරීමේ දේශීය ක්‍රියාවලින් මගින් ඒ පිළිබඳ ශක්තිමත් කරන යාන්ත්‍රණයක් අපි හදාගන්නවා. ඒ නිසා 46 එක යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. බාහිර පාර්ශ්වය මගින් එහෙම නැත්නම් පිටින් ඇවිල්ලා බලපෑම් කරන්න අපිට දෙන්නේ නැහැ. අපි අපේ ගැටලු විසඳ ගන්නවා කියලා මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යවරයා සඳහන් කළා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ඒ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලයට එනවා මාත්‍රා දෙකම 50%ක් ජනතාවට එන්නත ලබා දී ඉවරයි. මාත්‍රා දෙකම 50%කට කඩයිම අද පසු කරයි. පුද්ගලයන් 1,09,59,500කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමෙන් ජනගහනයෙන් 50%කට එන්නත් ලබා දීම සම්පූර්ණ වී තිබෙනවා. මේ වෙනකොට මේ රටේ ජනගහනයෙන් 50%කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලැබිලා. ඉන්දික හේවා විතරණයි වාර්තා කරන්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලිය. දැනට තිබෙන සංඛ්‍යා ලේඛන වලට අනුව රටේ ජනගහනය 2,19,19,000ක් බවත් මේ පිරිසෙන් 1,09,59,500කට එන්නත් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් 50%කට එන්නත් ලබා දීම අද දිනය තුළදී සම්පූර්ණ වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. ඒ කඩයිම අද පසු කළාට පස්සේ රටේ සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි ප්‍රමාණයකට රටේ සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දුන්නාන් පස්සේ අපි එන්නත් ලබා ගත්තේ නැත්නම් රටේ සාමූහික ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. 60% ජනතාවට එන්නත් මාත්‍රා දෙකම ලබා දුන්නාන් පස්සේ. ඒ අනුව එන්නත් ප්‍රමාණය 60% ඉක්ම වූ පසුව වෛද්‍යසේව සමාජය තුළ පැතිර යාමේ අවදානම අඩු වෙනවා. ඒ හැකියාව අඩු වෙනවා. මේ අනුව අද සවස් වන විට රටේ ජනගහනය 50%කට එන්නත් ලබා දීමේ කඩයිම පසු කරමින් සාමූහික ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහත්මයා සඳහන් කරදී ඊ ජනමාධ්‍ය මාත්‍ය දල සලහපිරු මහත්මයා සඳහන් කර සිටියා. 50%කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දීපු රෝගී රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් පත් වුණු බව කැබිනට් තීරණ දැන්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී
එහෙම තියෙද්දී ඊයේ තව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙච්ච කතාවක් තමයි අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. ඩේලි මිරර් පුවත්පතට මේ ප්‍රධාන වාර්තාව ගෙන එන්නේ අජිත් සිරිවර්ධන. Country will reopen after next Monday. ලබන සඳුදායින් පස්සේ රට නැවත විවෘත වෙන්න පුළුවන් කියලා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය කියනවා. තීරණයක් නෙවෙයි මේ නිගමනයක්, මේ අදහසක් විතරයි. මේක තීරණයක් විදිහට ගන්න බෑ. මොකද තීරණය ගන්නේ ලබන සිකුරාදා කොවිඩ් කාර්යසාධක බලකාය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණාට පස්සේ. හැබැයි රට නැවත විවෘත වෙන්න පුළුවන් කියන ඉඟියක් එහෙම නැත්නම් නිගමනයක් විශේෂඥ වෛද්‍යවරියක් විදිහට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය ලබා දෙනවා. The 4-week lockdown has more than enough to contain the spread of the disease and that there had been a decrease of COVID mortality rate and infection. ඒ කියන්නේ මේ සති 4ක නිරෝධායන කාලය හොඳටම ප්‍රමාණවත්. ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා. මොකද මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවීමක් තියෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරිය ප්‍රතික්ෂේප කරන තව කාරණාවක් මේ වාර්තාවෙම සඳහන් කරනවා. The minister rejected rumors that COVID vaccines would cause infertility and sexual dysfunction. dysfunction එහෙම නැත්නම් මේ ලිංගික බෙලහීනතාවට එහෙම නැත්නම් මද සරුභාවයට වදභාවයට මේ එන්නත් කරණය හේතු වෙනවායි කියන මතය විශේෂඥ වෛද්‍ය ප්‍රතික්ෂේප කරනවා. නැවත රට සඳුදායින් පස්සේ ඒ කියන්නේ සඳුදා කියන්නේ 20 කියන්නේ පෝය. එතකොට 21 වෙනිදා අඟහරුවාදා එයින් පස්සේ නැවත රට රට නැවත විවෘත කරන්න පුළුවන් වාතාවරණය සැකසෙමින් පවතිනවා කියන කාරණාව තමයි පුවත මගින් අනාවරණය කරන්නේ. නැතුව රට 21 වෙනිදා අරිනවා කියන තීන්දුවක් නෙවෙයි. ඒක අපි සිකුරාදා වෙනකම් බලන් ඉන්න වෙනවා. එහෙම වෙද්දි මැද පෙරදිග යන බලාගෙන ඉන්දියානු සංචාරකයන් නිදැල්ලේ ලංකාවට එනවා. ඒක තවත් අනතුරකට අවදානමකට හේතුවක් කියලා උපුල් රෝහණ මහත්මයා සඳුනික මහරච්චි වාර්තා කරන්නේ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා කරන ප්‍රකාශය සෞඛ්‍ය අංශවලට දැනුම් දීලා නැහැ මේ අය එන්නේ කවද්ද යන්නේ කවද්ද කියලා. ඒ නිසා මේ අනාරක්ෂිත හැසිරීම තවත් ව්‍යසනයකට අතහැරීමක් වෙන්න පුළුවන්. නිරෝධාන්ට ලක් කරන්නේ කවුදයි කියලාත් අපි දන්නේ නැහැ. ඒක ගැන අවධානය යොමු කරන්න කියන කාරණාව තමයි ඉල්ලීමක් කරන්නේ. එහෙම කිව්වම අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙනමම කාරණාවකට බුද්ධික මහේෂ් අනුරාධපුරේ ඉඳලා වාර්තා කරනවා මේ අවධානයට ලක් කරන ඕන කාරණාවක්. වැලිකඩ නැටුමෙන් පසු අනුරපුරේ ගිය රාජ්‍ය ඇමති හිරගෙට පැන රැඳවුවාගේ හිසට පිස්තෝලය තියයි. වැලිකඩ නැටුමෙන් පසු අනුරපුරේ ගිය රාජ්‍ය ඇමති හිරගෙට පැන රැඳවුවාගේ හිසට පිස්තෝලය තියයි. සිරකරුවන් දනගස්වා බන්ධනාගාර නිලධාරීන්ටත් කුණුහරුපෙන් මනි උඹලා එළියට යන දවස තීරණය කරන්න අපි කියලා කිව්වලු. එතකොට සිරකරුවෝ කියනවා අපි ජාත්‍යන්තරයට මේක කියනවා කියලා. බුද්ධික මහේෂ් අනුරාධපුරේ ඉඳලා වාර්තා කරන මේ කාරණාව අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තමයි මේ. ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනී මහත්මයා සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිය ඇමතුවත් ඔවුන් සම්බන්ධ කරගන්නට නොහැකි වුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටින බුද්ධික මහේෂ්ගේ මේ වාර්තාවේදී. ඌරුමස් මදි වෙල රාලහාමිට පහර දුන් DIG අල්ලන්න කියලා උපදෙස් නීතිපතිගෙන් ලැබුණා කියලා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්න නිමන්ති රණසිංහ නුවරළියේ පොලිස් බංගලාවකදී ඌරුමස් ව්‍යාංජනයක සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් පමණ කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. කවුද කින්ද මන්ද කියන වගක් පත්තරවලත් නැහැ. ඊළඟට අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ සතොස්සෙන් අතුරුදන් වූ සුදුලුණු කිලෝ 54680ක් ලක්ෂ 74කට පිටකොටුවට විකුණලා රිසිට්පත් නැහැ විමර්ශනවලදී හෙළිවෙයි කියලා අද දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කර සිටිනවා. සිද්ධිය පිළිබඳව අපි පහුගිය දවස්වලත් වාර්තා කළා. අනුර ප්‍රේමලාල් තමයි වාර්තා කරන්නේ මේ සුදුලුණු තොගේ රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් අතර මේ අද දිනවෙන පුවත්පත කියන්නේ රුපියල් කෝටි 7ක් කියලා. හැබැයි මීට කලින් නම් ජාතික පුවත්පත් වාර්තා කරලා තියෙන කෝටි 2කමාරක් කියලා. කොමුණත් මේ බහලුම් දෙකක සඟවා තිබිච්ච එහෙම නැත්නම් මේ බහලුම් දෙක සුදුලුණු බහලුම් දෙක වත්තල මාබෝල සහ වැලිසර ප්‍රදේශවල තිබියදී පොලිසිය 14 වෙනිදා සොයාගෙන තිබෙනවා. වෙළඳපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ උපදෙස් මත පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂන් ප්‍රනාන්දු මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් දෙකක් පත් කරලා තිබෙනවා. සිද්ධිය මෙහෙමයි වාර්තා වෙන්නේ. ආනයනකරුවන් මුදා නොගත්
අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබා දීමේ වැඩපිළිවෙලක් පසුගිය මාස දෙක තුන පුරාම ක්‍රියාත්මක වුණානේ. ඒ අනුව මේ මුදා නොගත් බහලුම් දෙක තත්ත්ව පරීක්ෂාවකින් පස්සේ සතොස ආයතනෙන් ඉකුත් 9 වෙනිදා බාරගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ මුදා ආනයනකරුවෝ මුදා නොගත්තේ භාණ්ඩ වෙළඳ භාණ්ඩ ආහාර ද්‍රව්‍ය සතොසෙන් විකුණන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන සතොස මගින් විකුණන වැඩපිළිවෙලක්. ඒ අනුව වරායේ තිබිච්ච මේ කන්ටේනර් දෙක සතොස නිලධාරීන් ගිහිල්ලා පරිභෝජනයට සුදුසුයි එහෙම කියලා අරගෙන එනවා. ඒ 9 වෙනිදා. එදිනම රාත්‍රියේ මේ තොගය අඩු මිලට රිසිට් පතක් හෝ නොමැතිව මෙසේ පිටකොටුවේ තොග වෙළඳුන්ට විකුණා ඇති බව තමයි මේ වන විට අනාවරණ වී තිබෙන්නේ. මේ පිළිබඳ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයා දැනුවත් කළාට පස්සේ ඒ මහතා සතොස් සභාපතිට සහ විධායක නිලධාරියට නියෝග කර තිබෙන්නේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. ඒකේ ප්‍රතිඵල විදියට ඊයේ සවස වන විට සතොස් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙන සතොස් නියෝජ්‍ය සමානාධිකාරී මූල්‍ය සුසිල පෙරේරා කියන පුද්ගලයා ඇතුළු තිදෙනෙකුගේ වැඩසටහනම් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා කරනවා. මේ පුද්ගලයන් රිෂාඩ් බදුදීන් ඇමතිවරයාගේ කාලේ වැඩට ගත්ත අය කියලා තවදුරටත් වාර්තා වෙනවා. කොහොම වුණත් ඇත්ත නැත්ත පැත්ත නැතුව බලන්න පුළුවන් ඉස්සර දවස්වලදී වාර්තා වෙයි. මේ තමයි ප්‍රධාන සිරස්තල. සෙසු සිරස්තල අතරේ දරුවන්ට එන්නත ලැබෙනවද? ඉස්කෝලේ පටන් ගන්නවද? 1908 අද වගේ දවසක වාර්තා වුණාලු කොලරා රෝගය නිසා රුසියාවේ 3000ක් මැරුණා කියලා. රුසියාවේ 3000ක් මැරුණා කියලා කොලරා රෝගය නිසා 1908. 2021 වෙනකොට 3000 කියන්නේ ලොකු ඉලක්කමක් නෙවෙයි කියලා සංඛ්‍යාලේඛන සංසන්දනය කළාම හිතෙන මට්ටමට. හැබැයි මේවා ජීවිත කියලා කල්පනා කළායින් පස්සේ ඒ හැඟීම සහ මුලින්ම වෙනස් වෙනවා. හිතවිල්ලක් එනවා. අද වෙනකොට 22 කෝටි 66 ලක්ෂ 434 දෙනෙක් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා ලොව පුරා. ඊයේ දවසට විතරක් වාර්තා වෙනවා ලක්ෂ 5කට අධික රෝගීන් සංඛ්‍යාව 5,607ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. මරණ ඊයේ දවසට වාර්තා වෙනවා 8,718ක්. සමස්ත මරණ සංඛ්‍යාව 46,61,384ක් දක්වා වර්ධනය වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ 1,36,337ක් ඊයේ දවසට. මරණත් එහෙමයි. මරණ 1,893ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙද්දී ලංකාව මේ වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියේ සඳහන් කරන විදිහට ආසාදිතයන් වාර්තා වීම අතින් ලංකාව දැන් ඉන්නේ 56 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාව 56 වෙනි ස්ථානයේ ඉන්නේ. ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලන කරනවා වෙබ් අඩවිය. ඔවුන්ගේ වෙබ් අඩවියේ යාවත්කාලන කරන විදිය බැලුවම එහෙම නැත්නම් ඊයේ රෑ ඔවුන්ගේ වෙබ් අඩවියේ වාර්තා කරනවා ඊයේ 10:09ට තමයි හරියටම වෙබ් අඩවිය යාවත්කාලන කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. ලංකාවේ මේ වෙනකොට 4,90,957ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. ඒ අනුව සුව වෙලා ගෙදර ගියපු ප්‍රමාණය 4,15,649ක්. මේ වෙනකොට 63,741 දෙනෙක් රෝගීව ඉන්නවා. 63,741ක් සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට මේ මොහොතේ ඉන්න ප්‍රමාණය. ඊයේ දවසට අලුතින් රෝගීන් 2,475ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව නැත්නම් මියගිය සංඛ්‍යාව 11,567ක්. මේ අපේම මිනිස්සු. මේ සියලු ඉලක්කම් පිටිපස්සේ තියෙන්නේ සෝචනීය පුවතක්, කේදාන්තයක් කියන එක අමතක කරන්න නරකයි. මාස 3ක් ඇතුළත උපාධිධාරී අභ්‍යාසලාභීන් 53,000ට ස්ථිර රැකියාව ලබා දෙන බවට අද අරුණ පුවත්පත වාර්තා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මිය උපදෙස් ලබා දීලා තිබෙනවා. මුලින් යෝජනාවේ තිබුණා මේ අය රාජ්‍ය සේවයට බදවා ගැනීම සඳහා ක්‍රමවේදය සකස් කරන මාස 6ක් විතර කාලයක් ගත වෙයි. ඒ නිසා පුහුණු කාලය මාස 6ක් දීර්ඝ කරනවා කියලා. නමුත් කැබිනට් මණ්ඩලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මිය උපදෙස් ලබා දීලා තිබෙනවා. මාස 3ක් ඇතුළත උපාධිධාරී අභ්‍යාසලාභීන් 53,000ටම ස්ථිර රැකියා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ ක්‍රියාත්මක වන බව අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද මව්බිම් පුවත්පත ගෙනෙන වාර්තා මුල් සිරස්වල අතර මව්බිම් පුවත්පත කියනවා ජගත් මානව හිමිකම් සමුළුවේ බාහිර පාර්ශ්ව ඇඟිලි ගහන 46 එක යෝජනාවට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කරන්නේ නැහැ. එය ප්‍රතික්ෂේප කළා. බාහිර පාර්ශ්ව ඇඟිලි ගහන 46 එක යෝජනාවට ශ්‍රී ලංකාව තමන්ගේ විරෝධතාව පළ කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මීට කලින් 31 යෝජනාව පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙදී මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා විසින් 31 යෝජනාව එහෙම නැත්නම් අපි සමානුග්‍රාහකත්වයේ දක්වනවා කියලා ඒ යෝජනාවට එකඟතාව පළ කළා. ඒ 31 යෝජනාව විතරක් නෙවෙයි 46 එක යෝජනාවකින් පිහිටුවන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව මානව හිමිකම් කවුන්සිලේ 48 වෙනි නිත්‍ය සැසියට සහභාගී වෙමින් Zoom
තාක්ෂණය ඔස්සේ සහභාගී වෙන විදේශ මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කළ සිටියා. ඒ කියන්නේ අපේ ගැටලු විසඳා ගැනීම සඳහා බාහිර යාන්ත්‍රණ ඕනේ නැහැ. බාහිර ක්‍රියාමාර්ග ඕනේ නැහැ. අපි අපේම යාන්ත්‍රණයක් අපේම ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කරලා ගැටලු විසඳ ගන්න සූදානම්. අද අරුණ පුවත්පතට නයන තරඟ ගමගේ තවදුරටත් වාර්තා කරනවා ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කරපු පිළිතුරු කතාව මානව හිමිකම් සමුළුවේදී පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට අඛණ්ඩව නඩු පවරමින් ඉන්නවා. සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරන්න අපි සුපරීක්ෂාකාරී වෙනවා. බාහිර ක්‍රියාමාර්ග යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මේ සභාව මෙහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුයි. ඒ නැතුව මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සැසිවාරයේ භාවිත කළ යුතු වන්නේ තමන්ට අවනත කරගන්න ඕනේ රටවල් අවනත කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් දඬු කඳේ ගහන්න නෙවෙයි. වගකීම් යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විදිහට වගවීම සංහිඳියාව මානව හිමිකම් සාමය සහ තිරසාර සංවර්ධනය කියන කරුණු සම්බන්ධව හැම පරාසයක් තුළදීම අපි කටයුතු කළ තිබෙනවා. විශේෂයෙන්ම සෑම අයිතීන්ම නිසි ක්‍රියාවට අනුව ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ස ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳ අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටිනවා. සෑම විදියටම සිදු කරන පරිදි සෑම විටම සිදු කරන පරිදි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාව හැම විටම සියලු ජනවර්ගවලට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ හිමිකම් සුරකන විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කටයුත්ත ඒ ප්‍රතිපත්තිය පාස්කු ප්‍රහාරය සම්බන්ධිනුත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. වර්තමාන කොවිඩ් වසංගතයේ දැඩි අභියෝග යටතේ ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සැලකනවා කියලත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයන් සඳහන් කරනවා. ඔව් අපි දැක්කා පෙරේද පැවතිච්ච මේ සැසිවාරයේ ආරම්භක දේශනයේදී මිචෙල් බැචලේ කියන්නේ හරියට මේ රටේ NGO ඊට පස්සේ මේ රටේ ඇතම් විපක්ෂ කණ්ඩායම් සහ මේ රටේ ඇතම් වෘත්තීය සමිති මේ මාධ්‍යවලට මේ ලංකාවේ කැමරා ඉස්සරහ කියන කතා ටික එකතු කරලා රචනාවක් ලියලා කියුවා වගේ එහෙම කතාවක් තමයි මිචෙල් බැචලේ මානව හිමිකම් කවුන්සිලේ ප්‍රධානියා විදියට ඉදිරිපත් කළේ. අපිට ලොකු ප්‍රශ්න තිබුණා මේ කතාව පිළිබඳව අපේ රටේ පුරවැසියෝ විදියට. ඒ වගේම රට හමුදාකරණයට ලක් වෙනවා. තවදුරටත් හමුදාව මේ සම්බන්ධ සිවිල් කටයුතු වලට තොරවා ගැනීම ඉඩකඩක් පවතිනවායි කියලා මිචෙල් බැචලේ චෝදනා කළා. ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහප්පිරු මහත්මයාත් මේ පිළිබඳව සඳහන් කළා. රටේ සිවිල් පරිපාලනයට සන්නද්ධ හමුදා මැදිහත් වන්නේ නැහැ. රටේ සිවිල් පරිපාලනයට සන්නද්ධ හමුදා මැදිහත් වන්නේ නැහැ. අජිත් අලහකොන් වාර්තා කරන්නේ. එතකොට එන්නත්කරණය සඳහා හමුදා මැදිහත් වුණා. ඒක නිවැරදිද නැද්ද? ප්‍රශ්න කරන්න. පසුගිය වසරක ඉතිහාසයේ ගත් විට රටේ උද්ඝෝෂණ රැසක් තිබුණා. ඒවට රටේ ජනතාවගේ අයිතියක් ලෙස සලකමින් කටයුතු කළා. කිසිදු අවස්ථාවක පොලිසිය හෝ හමුදාව යොදවලා ඒවට මැදිහත් වෙලා ජල ප්‍රහාර එල්ල කළේ නැහැ. පාර්ලිමේන්තු වටරොමේදී ගුරු සංවිධානයේ උද්ඝෝෂණයට පොලිසිය විසින් සිදු කළ මැදිහත් වීම පමණයි අපි දැක්කේ. මෙවන් තත්ත්වයක් යටතේ හදිසි නීති වගන්ති දෙකක් පමණක් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කරනවා. එන්නත් කරන ක්‍රියාවලියේදී ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම ධනාත්මකද ඍණාත්මකද කියලා අපි තීරණය කළ යුතුයි. කිසිම ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදා මගින් මේ මොහොතේ කරන්නේ නැහැ. ඒ වගේම ජනපති අගමැති රටින් බැහැර වූයේ පළමුවෙනි වතාවට කියලා ඊයේ සඳහන් කරනවා. අගමැති බැහැරවන්නේ ජනපති රටින් බැහැරවන්නේ පළමුවෙනි වතාවට 2050 අවුරුද්දේ මෙරට විදුලි ජනනය සම්පූර්ණයෙන්ම කාබන් හරණයට නතු කරනවා. එහෙම නැත්නම් කාබන් වලින් තොර බලශක්ති උත්පාදනයකට අපි යනවා කියලා ඩල සලහප්පිරු මැතිතුමා කියද්දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියන උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වුණා. අන්තිම තීරණයක් නැති වුණත් කොහොමුණත් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන සහ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාග පවත්වන එක ගැන කතා වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ඉන්ධන ආනයනට අවශ්‍ය පිරිවැය දරා ගන්න රටජයට පුළුවන්. ඒක නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ බයක් ඇති කර ගන්න ඕනේ නැහැ කියලා ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කරනවා. අද අරුණ පුවත්පත ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ පුවත අජිත් අලහකෝන් වාර්තා කරද්දී සිරස්තලේ බවට පත් කරන්නේ රටේ සිවිල් පරිපාලනයට සන්නද්ධ හමුදා මැදිහත් වන්නේ නැහැ කියන ප්‍රකාශය ඒ අර මිචෙල් බැචලේ කර ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් ලංකාවේ මේ මාධ්‍ය හමුවදී ජනමාධ්‍ය අමාත්‍යතුමා කරපු ප්‍රකාශය. අතරේ නීතිඥ ප්‍රතිභා මහානාමහේව මහත්මයා ආචාර්ය ප්‍රතිභා මහානාමහේව මහත්මියත් මේ මිචෙල් බැචලේගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වනවා. අද WK ප්‍රසාද් මංජු වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට
ශ්‍රී ලංකාවට දිගින් දිගටම එල්ල කරන ලබන අසාධාරණ චෝදනා ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණිලි කරන්න ඕනේ. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ කරන කටයුත්ත පිළිබඳව. මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවට දිගින් දිගටම ඒකපාර්ශ්විකව එල්ල කරන ලබන අසාධාරණ චෝදනා සම්බන්ධයෙන් මිචෙල් බැචලේ මහත්මියට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණිලි කරන ලෙසට ජනාධිපතිතුමාට සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාට තමන් ඉල්ලීමක් කරන බව ආචාර්ය ප්‍රතිභා මහානාහිම මහත්මයා සඳහන් කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකේ රටවල් 104ක් හදිසිත්වයේ ප්‍රකාශයට පත් කළ තිබෙනවා. රටවල් 54ක භාෂණයේ සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පවා සීමා පනවලා තියෙනවා. රටවල් 104ක අත්‍යවශ්‍ය මෙන්න හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කළා තිනවා. රටවල් 54ක භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට පවා සීමා පනවලා තියෙනවා. එහෙම තත්ත්වයකදී විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව කැනඩා වගේ රටවල් වල පවා හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කළා තියෙද්දී මිචෙල් බැචලර්ට පේන්නේ ලංකාව විතරයි. ඇයි මෙහෙම ඒකපාර්ශ්වීව කටයුතු කරන්නේ? ප්‍රතිභා මහානාම මහත්මයා සඳහන් කරනවා බැරක් ඔබාමා ජනාධිපතිවරයාට තියෙන පොදු සමා ප්‍රදානය කිරීමේ හිමිකම යටතේ දිත්වඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වෙච්ච පුද්ගලයෙක්ට පවා සමාව ප්‍රදානය කරලා තියෙනවා. එතකොට ලංකාවේ සිද්ධි ගැන ඇයි මෙච්චර මිචෙල් බැචලර්ට මේ අපේ වචනින් කිව්වොත් රුදාවක් කියලා කියන්නේ? එහෙම එකක් තියෙන්නේ. හැබැයි ඒක බොහොම විද්වත් විදිහටයි ප්‍රශ්න කරන්නේ. මේ විදිහට ඒකපාර්ශ්වික අසාධාරණ විදිහට දිගටම ප්‍රශ්න කරනවා නම් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණිලි කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරනවා අද ආචාර්ය ප්‍රතිභා මහානායක මහත්මයා. ඊට පස්සේ ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතාබහ ඉවර වෙලා අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා මේ මිචෙල් බැචලේගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වන ප්‍රතිචාර. ඒ අනුව මිචෙල් බැචලේට ජීඑල්ගෙන් උත්තර කියලා එක පැත්තකින් අපි අද දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්වලත් වාර්තා කරද්දී මිචෙල් බැචලේගේ වාර්තාවට දෙමළ සන්ධානයෙන් තුති. ආයිෂම ගුණ්ඩු කියලා තමයි කියන්න වෙන්නේ. එෆ් අස්ලම්ගේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරිපත් කළ වාචික ප්‍රගති වාර්තාව අගය කරන බව දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කර සිටිනවා. එතකොට ආචාර්ය ප්‍රතිභා මහානාම මහත්මයා සඳහන් කළා කොහොමද මේ ලෝකයේ රටවල් 104ක හදිසි තත්ත්වයක් තියෙනවා 54ක භාෂණ නිදහස සීමා කරලා තියෙද්දි ඕස්ට්‍රේලියාව කැනඩාවේ පවා එහෙම සීමා කරලා තියෙද්දි ලංකාවේ ගැටලු ගැන මෙච්චර අවධානය යොමු කරනවා. ඒක ලංකාවේ ස්වාධිපත්‍යයට ලංකාව රටක් විදියට මේ ගන්න තීන්දුව සම්බන්ධයෙන් අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය අතපෙවීමක්. හැබැයි දෙමළ ජාතික සන්ධානයේ ඒකට ස්තුතිය පළ කරලා තියෙනවා. මිචෙල්ගේ වාර්තාවට ස්තුතිය පළ කරනවා කියලා ඒ සමාරම්භක දිනේදීම කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිර මෙසේ සඳහන් කරනවලු ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ වාචික වාර්තාව දෙමළ ජාතික සන්ධානය විදිහට අපි අගය කරනවා කියලා. එතකොට ආචාර්ය ප්‍රතිභා මහානාම මහත්මයා එහෙමත් කියලා තිබුණේ මේ දෙමළ ජාතික සන්ධානය වගේ සංවිධාන කිහිපයක අදහස් කෙලින්ම ඉදිරිපත් කළා වගේ තමයි පේන්න තියෙන්නේ කියලා. ඒ අතරේ පාස්කු ප්‍රහාරකයන්ට සාත්තු කළ යුවලට නවසීලන්තයේ පිහිට නයනතරංග ගමගේ වාර්තා කර සිටිනවා. පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ගනුදෙනු සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට නවසීලන්තයේ සරණාගත භාවය හිමිව තිබෙනවා. නවසීලන්තය අහක යන නයි රෙද්දත් සිදා ගන්නවාද කියලාත් හිතෙනවා. මේ පුද්ගලයා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට සහාය නොදැක්වූ බවට ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නවසීලන්ත බලධාරීන් සෑහීමකට පත්වෙච්ච නිසා එරට ආගමන හා ආරක්ෂක විනිශ්චය මණ්ඩලය මේ අයට සරණාගත තත්ත්වය ප්‍රදානය කරලා තියෙනවා. හැබැයි විදේශීය තැරැවකරුවෙකුගේ සහ විදෙස්ගත වී සිටින ඥාතියෙකුගේ මැදිහත් වීම මත මේ පුද්ගලයා මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනුදෙනු කිහිපයක් සිදු කරලා තිබෙනවා. ඒ මුදල් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වෙත ලබා දී ඇති බවට සැකයක් මත ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කොහොම වුණත් මේ පුද්ගලයා මේ සැකකටයුතු පුද්ගලයා හැංගිලා හිටියා පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ තමයි ඔවුන් නවසීලන්තයේ සරණාගතභාවය ඉල්ලා සිටින්නේ. කොහොම වුණත් ඒ ලියකියවිලි නවසීලන්ත ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. මුදල් ගනුදෙනු කරපු මේ පුද්ගලයා ඒ මුදල් පාස්කු ප්‍රහාරයට යොදවා ගන්න එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුදල් ගනුදෙනු වලටත් මේ පුද්ගලයා සම්බන්ධයි කියන සැකය තමයි ලංකාවේ ආරක්ෂක අංශවලට තියෙන්නේ. එහෙම සැකකටයුතු පුද්ගලයෙක්ට නවසීලන්තය ඒ යුවලටම සරණාගත භාවය ප්‍රදානය කරලා තියෙනවා. නවසීලන්ත අගමැතිනිය ඊයේ පෙරද කිව්වේ අපිට නීති නැහැ මේ වගේ ත්‍රස්තවාදී කටයුතු මඩින්න පාර්ලිමේන්තුව රැස් වෙච්ච ගමන්ම නීති තද කරනවා නීති ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අතරේ
දිවයින පුවත්පත වාර්තා කරන කාරණාවක් තියෙනවා. ඊයේ නාරාහෙම්පිට ප්‍රධාන පෙළේ රෝහලක අත්බෝම්බයක් සොයාගත්ත කියලා වාර්තා කළා. මේ අත්බෝම්බය සොයාගත්ත රෝහලේ චමල් රාජපක්ෂ ඇමතිතුමා සහ ගුවන් හමුදාපතිතුමා ප්‍රතිකාර ලබනවායි කියලා අද දිවයින පුවත්පත අනාවරණ කරනවා. සමන් ගමගේ වාර්තා කරන මේ වාර්තාවත් එක්කම මේ සිද්ධිය පිළිබඳ අවධානය වැඩිපුර යොමු වෙන්න පටන් ගන්නවා. වැසිකිළියක අත්බෝම්බයක් ද්‍රවිඩ තරුණයෙක් සැකපිට දැලේ කියලා වාර්තා කරන්නේ අද දිවයින පුවත්පත. ඒ අනුව පුවත වාර්තා කරන අන්තිමට බෝම්බය හමුවන මොහොත වන විට වායු මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මයා සහ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහත්මයා මේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට තිබෙනවා. ද්‍රවිඩ තරුණෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා CCTV පරීක්ෂා කිරීමෙන් පස්සේ. මේ තරුණයා ත්‍රිකුණාමලේ උප්පවීල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව තමයි සඳහන් කරන්නේ. බෝම්බය සොයා ගන්න අවස්ථාවේදී එහි ආරක්ෂිත පින් එක ගලවලා මදුරු කොයිල් කොටසක් ඒකට සම්බන්ධ කරලා රබර් පටි වලින් ඔතලා විසිකිරීමෙන් ක්ෂණිකව පුපුරායන පරිදි සකස් කර තිබූ බව තමයි දිවෙන පුවත්පත කියන්නේ. හැබැයි ඊයේ වාර්තා වුණා ජාතික ජනමාධ්‍ය වාර්තා කර සිටියේ නිකන් ටයිම් බෝම්බයක් වගේ නිකන් මදුරු කොයිල් එක ගානට පිච්චීගෙන ඉවරලා එද්දි පුපුරලා යන විදියට මේක සැලසුම් කළා කියලා. කොහොමුණත් අත්අඩංගුවටගත් සැකකරු රෝහල ආසන්න ඉදිකිරීම් වැඩබිමක සේවය සඳහා මීට සති දෙකකට කලින් ආපු පුද්ගලයෙක්ලු වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු අත්අඩංගුවටගෙන අපරාධ කොට්ටාශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙන බව අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. අර ඊයේ දවසේ වාර්තා වෙච්ච වාර්තාවට අලුතින් යමක් එකතු කරනවා. මේ රෝහල ප්‍රභූන් දෙදෙනෙක් ප්‍රතිකාර ලැබමින් සිටින රෝහලක් කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඊට පස්සේ දිවෙන පුවත්පත තවදුරටත් වාර්තා කරන කාරණයක් තියෙනවා. මහ බැංකු අධිපතිතුමා පිළිබඳව අලුත් මහ බැංකු අධිපතිතුමා පිළිබඳව මහ බැංකු නව අධිපති ලෙස කබ්‍රාල් අද වැඩබහර ගනී. 16 වන මහ බැංකු අධිපතිවරයා විසියට තමයි අද සවස 2:15ට පමණ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා වැඩබහර ගැනීමට නියමිතව තිබෙන්නේ කියලා ශාම්නුවන් ගණේවත්ත අද දිවෙන පුවත්පතට වාර්තා කරනවා. එහෙම කියද්දී සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා කියනවා මහ බැංකුව දේශපාලනීකරණය කරන්න එපා. මහ බැංකුව දේශපාලන කිරීමේ උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අකිත පෙරේරා වාර්තා කරන්නේ මහ බැංකුව දේශපාලනීකරණය වීමෙන් වළක්වාලීමට ක්‍රියා කරන ලෙස තමයි යලිත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. ඒ අතරේ කබ්‍රාල්ගේ පත්වීමට හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පෙත්සමක් කියලාත් වාර්තා කරනවා අද දිවයින පුවත්පත. දැන් මෙහෙම චෝදනා තියෙනවා නම් ඇයි පහුගිය කාලේ ඔප්පු කළේ නැත්තේ? පහුගිය කාලේ ඕන තරම් අවුරුදු 4ක් 5ක් තිබුණා ඕන නම් මේ චෝදනා ඔප්පු කරන්න. යහපාලන සමයේදී මට හිරිව කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න ඉරාන්ට අනුරට බැරි වුණා කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා උත්තර දෙනවා. දැන් කීර්ති තෙන්නකෝන් ඔහු ඉස්සෙල්ලා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පිහිටුවාගෙන හිටියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරයට පත් වෙනවා. යහපාලන සමයේදී මට එරෙහිව කිසිම චෝදනාවක් ඔප්පු කරන්නේ නැහැ. ඔප්පු කරගන්න බැරි වුණා. එහෙම තියෙද්දි ඇයි මේ ආයේ මේ වගේ කතා කියන්නේ කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ප්‍රශ්න කරනවා. ඊට පස්සේ අද පුවත්පතට අවධානය යොමු කරනවා. අද පුවත්පතට අවධානය යොමු කරාම COVID-19 සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග කිහිපයක් අද වාර්තා කරනවා අද පුවත්පත. එකක් තමයි ලොව ඉහළම ජංගම දැඩිසත්කාර ඒකකයක් සෞඛ්‍ය අංශ වෙත බහර දුන්නා ඊයේ මහනුවරදී. අඩි 40ක කන්ටේනර් එකක් අඩි 12ක් පළල යුක්තයි. මේ කන්ටේනර් කොටස් දෙකක් එකට එකතු කළා රුපියල් ලක්ෂ 500ක් විතර මුදලක් වැය කළා ජංගම දැඩිසත්කාර ඒකකයක් හදලා තියෙනවා. ඒක ඊයේ කෙහිලි රඹුක්කල්ල මාතෘතුමාට බහර දුන්නා. මේකේ තියෙන ඇඳන් ප්‍රතිකාර මේකේ තියෙන ඇඳන් තුනේ ප්‍රතිකාර ලබන රෝගීන් CCTV කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරාම වෙනත් කාමරයක ඉඳලා පරීක්ෂා කරන්න පුළුවන්, නිරීක්ෂණයට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම මොබයිල් යුනිට් එකක්, එහෙම නැත්නම් මොබයිල් ICU යුනිට් එකක්, එහෙම නැත්නම් ජංගම දැඩිසත්කාර ඒකකයක් නිෂ්පාදනය කරලා තියෙන ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රමිතිය තියෙන ඕනම තැනක ඉඳලා, ඒ කියන්නේ ඇඳන් 3ක් තියෙනවා දැඩිසත්කාර ඇඳන්. ඒකට ඕනම තැනකට ගෙනහිල්ලා ග්‍රාමීය රෝහලක මෙහෙම දැඩි අවශ්‍යතාවක් මත වුණත් එතෙන්ට ගෙනහිල්ලා ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. වාර්තා කරන්නේ අද පුවත්පත. ඒ අතරේ කටුනායක කඩිනම් PCR පරීක්ෂණාගාරයේ ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට ලක් වුණා කියලත් කටුනායක TKG කපිල වාර්තා කරනවා. විදේශ සංචාරකයන් ඉලක්ක කරගෙන තමයි මේ මධ්‍යස්ථානය ගොඩනගන්නේ. සංචාරකයන් 3000ක් පමණ ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළට දැනට ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී මේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ පරීක්ෂණාගාරය මගින් කටුනායක ගුවන්තොටුපළ හරහා
ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ක්ෂණිකව ඒ කියන්නේ පැය 3ක වගේ කාලයක් ඇතුළත PCR පරීක්ෂණ ලබා දීලා ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අතරේ අද දරුවන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ පාසල් අරිනවාද එන්නත්කරණය කරනවාද කියන කාරණාව පිළිබඳ සාකච්ඡාවට ලක් වෙමින් තියෙන නිසා අද අරුණ පුවත්පත සාකච්ඡාවක් පළ කරනවා වෛද්‍ය චන්නද සිල්ව මහත්මයා එක්ක කරන මේ සාකච්ඡාව රිච්වේ ආර්ය ළමාරෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය චන්නද සිල්ව මහත්මයා කියනවා පාසල් යාමට එන්නත්කරණය අනිවාර්ය කරලා නැහැ. නිරෝගී දරුවන්ට එන්නත ලබා දෙන්න තාම තීරණය කරලා නැහැ. දැනට දෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට විතරයි. ඊයේ කෙහෙලි රඹුක්කල මැතිතුමත් මේ පිළිබඳව කතා කළා. දැනට මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් තමයි 7 13 පන්තිවල දරුවන්ට එන්නත ලබා දීලා ඉස්සෙල්ලා ඒගොල්ලෝ ගෙන්න ගන්නවද? එහෙම නැත්නම් මොන්ටිසෝරි දරුවෝ පෙර පාසල් වියේ දරුවෝ ඉඳලා 6 වසර දරුවන්ට 6 ශ්‍රේණි දරුවන් දක්වා එන්නත ලබා දෙනවා. මේ තීන්දුව දෙකම තියෙනවා. මේ යෝජනා දෙකම තියෙනවා. මේ යෝජනා දෙකම දරන පිරිස් එක වේදිකාවකට එක සාකච්ඡා මේසයකට කැඳවලා හෙට අනිද්දා තීන්දුවක් ගන්නවා කියලා කෙහෙලි ඇමතුමා කියද්දී වයස අවුරුදු 12 15 දරුවන්ට එන්නත දෙන්න එංගලන්තයේ තීරණය කළෙත් පසුගිය 12 වෙනිදා කියලා වෛද්‍ය චන්නද සිල්ව මහත්මයා කියනවා. 12-15 වයස්වල දරුවන්ට එන්නත දෙනවද නැද්ද කියලා තීරණය කරේ. ඒ කියන්නේ එන්නත දෙන්න තීරණය කළ එංගලන්තය පහුගිය 12 වෙනිදා. ඒ කියන්නේ මේ දවස් කීපයකට කලින්, දවස් 2-3කට කලින් නිදන්ගත රෝග වලින් පෙළෙන ළමයින්ට එන්නත ලබා දිය යුත්තේ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ. එන්නත දරුවන්ගේ යහපතට මිසක් අයහපතට නෙවෙයි, දරුවන්ගේ හොඳටම තමයි මේ එන්නත ලබා දෙන්නේ. මොඩර්න එන්නතටත් අනුමැතිය ලැබී තිබෙනවා කියලා සඳහන් කරද්දී දරුවන් හා ගැටෙන සියලුම දෙනා එන්නත්කරණයට ලක් වෙමින් පවතිනවා. ඒත් පාසල් යාමට එන්නත්කරණය අනිවාර්යෙන්ම කළ යුතුයි කියලා තාම තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත් දරුවන්ට කොවිඩ් වසංගතය ආසාදනය වුණොත් ඒ දරුවගෙන් තවත් දරුවෙකුට එහෙම නැත්නම් වැඩිහිටියෙකුට බෝමීමේ හැකියාව ඉතාමත් අඩු බවත් යුනිසෙෆ් සංවිධානය කියනවා. දරුවෙකුට කොවිඩ් ආසාදිත වුණොත් ඒ දරුවා මගින් තව දරුවෙක්ට එහෙම නැත්නම් ඒ දරුවා මගින් වැඩිහිටියෙක්ට රෝගේ පැතිරෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි කියලා යුනිසෙෆ් සංවිධානයත් හොයාගෙන තිබෙනවා. මොකද පාසල් විවෘත කිරීම තමයි වැදගත් වෙන්නේ කියන කාරණාව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා. ඇත්තෙන්ම දරුවන් නිවෙස් තුළ සිරවී සිටීම හේතුවෙන් ගොඩනගී තිබෙන මානසික ගැටලු ඉදිරියේදී ඔවුන්ගේ ජීවිතවලට කොහොම බලපායිද කියලා තවම ඇත්තටම අපිට කියන්න බෑ. ඒ නිසා මේ කාලය මේ දරුවෝ අවුරුද්දක් හමාරක් කඩින් කඩ වුණත් ගෙදර හිටියා. දැන් මේ ජනවාරි මාසේ ඉඳලම වගේ ගෙදර. ඒ නිසා දරුවෝ ගෙදර ඉන්න එකේ එක තැනකට සිර වෙලා ඉන්න එකේ මානසික ප්‍රතිඵල මොනවද කියලා අපිට දැම්ම කියන්න බෑ. ඒක අනාගතයේ බලපාන ගැටලුවක් බවට පත් වෙනවා. බැරෑරුම් ගැටලුවක් වෙයි කියන විශ්වාසයත් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්ව මහත්මයා සඳහන් කරනවා. ඒ අතරේ මිරිසවැටිදාග මහමළුවේ ආරක්ෂිත පිරිත් සජ්ජායනයක් පැවැත්වුණා කියලා අද අනුරාධපුර වාර්තාකරු වික්‍රම රළපනා වාර්තා කරනවා මව්බිම පුවත්පතට. මහසඟුරුවන 100ක් නමක් වැඩමවා විශේෂ ආරක්ෂක පිරිත් දේශනාවක් අනුරාධපුර පුදබිමේදී පැවැත්වුණේ මිරිසවැටි විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල වැටුණවේ ඥානතිලක නාහිම්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ වගේම පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිම්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊයේ පෙරේද නාමල් රාජපක්ෂ ඇමතුමා ඒ වගේම ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ඇතුළු පිරිසක් මේ පින්කමට සහභාගී වන අන්දම අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ කොවිඩ් සම්බන්ධ ක්‍රියාමාර්ග ඒ අතරේ ඇන්ටිජන් පරීක්ෂාවකට LPT රෝහලට ගෙන ආපු මලසිරුර අතුරුදන් වූවා කියලත් පුවතක් තියෙනවාද ලංකාදීප පුවත්පතේ. කරන්දිනී එම් සුසිල් ප්‍රියන්ත සහ LPT චන්ද්‍රසිරි ගුණසේකරයි වාර්තා කරන්නේ. ඇන්ටිජන් පරීක්ෂාවට LPT රෝහලට ගෙන මලසිරුර අතුරුදන්. මේ මලසිරුර කොරෝනා රෝගියෙකුගේ සිතා ආදාහනය කර ඇද්දයි යන්න පිළිබඳව සොයා බැලීමක් කරන බව පොලිසිය කියනවා. මේ පිළිබඳව LPT පොලිසිය සහ මූලික පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. මේ පිළිබඳ LPT මූලික රෝහලේ කළ විමසීමකදී ඒ ප්‍රකාශකයෙක් කියලා තියන්නේ තමන්ගේ රෝහලේ මృత ශරීරාගාලේ මේ සිරුර නැහැ කියලා. කොහොම වුණත් මලසිරුර අතුරුදන් කියලා කියනවා. කොහේ ගියාද හොයා බලන්න සූදානම්. ඊට පස්සේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. කහ රුපියල් 200ට කහ මිල රුපියල් 600ට විතර ගිහිල්ලා තියෙනවා කියලා කියනවා ග්‍රෑම් 100ක මිල ඇතම් තැනක සඳහන් වෙනවා. හැබැයි කහ ග්‍රෑම් 100ක් හෙට සිට රුපියල් 200 ගානේ සතසෙන් ලබා ගන්න පුළුවන් කියලා රාජ්‍ය මාත්‍ය ජානක වක්කුමර මහත්මයා කියනවා. මොකද රේගුව බහරේ පවතින කුළුබඩු තොග කුළුබඩු මණ්ඩලයට ලබා දෙන්නක් තීරණය කරලා තිබෙනවා. හෙට සිට කහ ග්‍රෑම් 100ක් සතොසින් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරද්දී
දිනමින පුවත්පත කියනවා උසස් පෙළට ශිෂ්‍යත්වයට 90%ක් අයදුම්පත් ලැබිලා කියලා විවාහ කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මයා කියනවා. සිතාරා සේනානී වාර්තා කර සිටින්නේ මේ වාර්තාව අද දිනමින පුවත්පතට ඊයෙන් අවසන් සමාවෙන්න. උසස් පෙළ විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට වගේම ශිෂ්‍යත්වයට උසස් පෙළට සහ ශිෂ්‍යත්වයට අයදුම්පත් ලබා ගැනීමේ දිනය අවසන් දිනය ප්‍රකාශයට පත් කර තිබුණා. ඊයේ වන විට 90%ක් පමණ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව ලැබී තියෙනවා කියලා සනත් පූජිත මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. තවත් ලැබීමට ඉතිරිව තිබෙන්නේ අයදුම්පත් 300ක පමණ ප්‍රමාණයක් පමණක් කියලා. ඒවා ප්‍රමාණය අද දිනේදී ලැබෙනු ඇතැයි කියලා අපේක්ෂා කරනවා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා. ඒ අනුව ගුරු වර්ජනය තියෙනවා මේකෙන් බලපෑමක් වේද කියලායි බය වෙලා හිටියේ. හැබැයි 90%ක්ම උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් ලැබිලා කියලා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටිනවා. ඊට පස්සේ අපි යනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවකට. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවකදී අද වාර්තා කර සිටිනවා අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳව. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අගමැති සමග සුහද හමුවකට එක් වෙති. දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වශයෙන් ඉන්න කාලෙදී ඉතාලියේ සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ද්විපාර්ශ්වික මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව පැමිණ සිටි පිරිස ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කළා. ඒ වගේම අනාගතයේ ඉතාමත්ම ඉක්මන් දිනයකදී නැවත ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනතාව එක්ක ලංකාවේ තමන් උපයගත්ත මුදල් ලංකාවේ ආයෝජනය කරන සූදානම්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. පහුගිය දවස්වල අගමැතිතුමා යද්දී හූ කිව්වා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් පළ වුණා. හැබැයි දැන් ඒකට සම්බන්ධ ඇත්ත වීඩියෝවත් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට පැමිණි පිරිසකින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වීඩියෝව තමයි සංස්කරණය කරලා දාලා තියෙන්නේ. කාගේ හරි බාලබලඳ උත්සාහයක් කියලා තමයි සමාජ මාධ්‍ය යන්නේ. හැබැයි අනෙක් පැත්තෙන් ඩයස්පෝරාවට සම්බන්ධ අය සමහර පිරිස් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විරෝධතා එල්ල කළා. හැබැයි ඒවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලාත් හෙළිදරව් වී තිබුණා. මොකද ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ම අනෙක් පැත්තෙන් රජයට සහාය පළ කරලා ඒ විරෝධතාකරුවන්ට ප්‍රතිවිරෝධයක් පළ කළා. විරෝධතා පවත්වූ බව පහුගිය දවස්වල ජාතික පුවත්පත් වාර්තා කර සිටියා. එයින් පස්සේ අපි යනවා සංවර්ධනය නතර කරන්න පුළුවන්ද බැරිද? යුද්ධයට නොනැවත් වූ සංවර්ධනය කොවිඩ් නිසා නතර කරන්න බැහැ කැබිනට් සම ප්‍රකාශක ඇමති දලසලහ පිරුම කියයි කියලා අද වාර්තා කරනවා නුවන් කොඩිකාර දිනමින පුවත්පතට. යුද්ධය බිහිසුණු අවස්ථාවේදී පවා සංවර්ධන කටයුතු නතර නොකළ හේයින් මේ අවස්ථාවේදීවත් එසේ නතර කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ අනුව ප්‍රමුඛතාව අනුව රටේ ආර්ථිකය කළමනාකරණය කරගෙන තුලනය කරගෙන කටයුතු කළ යුතුයි. කල්දමිය නොහැකි සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම අකණ්ඩව වේගයෙන් සිදු කරනවා කියලා දලසලහ පිරුම ඇමතිතුමා කියද්දී කොළඹ මනාලි තැලි පළඳීවි කියලා අපිට හිතෙනවා. කොළඹ මනාලියට හරියට නිකන් බෙල්ලේ තැල්ලක් පැළඳුවා වගේ අලුතින් ඉදිවන නව කැලණි එල්ලෙන පාලම නව කැලණි පාලම කොළඹ ලස්සන කරයි කියලා සාකල්යා සඳමාලි වාර්තා කරනවා අද පුවත්පතට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස 2013 අවුරුද්දේදී මූලික සැලසුම සකස් කරලා ජයිකායතනත් එක්ක ගිවිසුම් අත්සන් කරපු දෙවෙනි ප්‍රථම වරට අධිතාක්ෂණ කේබල් යොදා අධිකරණ නව කැලණි පාලම විදෙස් සංචාරක ආකර්ෂණ දිනා ගන්න කදිම අවස්ථාවක් කදිම තැනක් බවට පත් වෙයි. එය පෙරේද දවසේදී විදුලි ආලෝක කරන රටා අත්හදා බැලීම සිදු කළා. මේ තමයි අද පුවත්පත වාර්තා කරන්නේ කොළඹ මනාලියට බැඳපු ඒ අලුත් තැල්ල කොයිතරම් හැඩද කොළඹ හැඩ වෙන හැටි. කොළඹ කියලා කියන්නේ රටේ වාණිජ කේන්ද්‍රස්ථානය. කොළඹ හැඩ වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් ගත්තාම ඉස්සරහට සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට එයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. මොකද ලෝකෙම කොවිඩ් වසංගතය මේ විදිහට දරුණුව පැතිරෙද්දී අපි එන්නත් කරන සාර්ථක ක්‍රියාත්මක කළා කොවිඩ් පාලනය කරගන්න පුළුවන් වුණත් අපි රතු කලාපයේ ඉන්නේ. හැබැයි කොළ කලාපයට එන්න පුළුවන් නම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් කියනවා PCR කරලා හමු වෙන රෝගීන් සංඛ්‍යාව දෛනිකව 2400 විතර වගේ වුණාට
රෝගීන් 600ක් විතර එළියේ වාර්තා වෙන්න පුළුවන් දිනකට. ඒ නිසා තවම අපි රතු කලාපේ ඉන්නේ. කොළ කලාපයට ආවෙන් පස්සේ සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට එන්න පුළුවන්. ඒක සංචාරක නියෝජිත ආයතන පවා මතපල කරනවා. ඒ නිසා එහෙම සංචාරකයන් එන මොහොතකදී මේ විදිහට කොළඹ හැඩවෙන එක රටට සතුටක්, රටට සුබ දවසක්. ඒව පිළිබඳ සතුටු වෙන්නේ මේ දේශපාලන කෝණයෙන් නෙවෙයි. මොකද මේක අපි අර කතාව පටන් ගනිද්දිත් කිව්වා වගේ ලෝකේ අඩි දෙක අඩියක් ආපස්සට ගන්න වෙලාවේ අපි අඩියක් ඉස්සරහට ලැබුවොත් අපි ලෝකයට වඩා අඩි දෙකක් ඉස්සරහින්. මේ වසරේ ඉහළ මත්ස්‍ය ආදායමක් ලබා ගන්නවා කියලා රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහත්මයා කියනවා 2019 අවුරුද්දට සාපේක්ෂව 5%කින් පමණ අපේ අපනයන ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම අපි ආනයන වියදමත් 45%කින් පමණ අඩු කරගෙන තියෙනවා. 2019 දී 2020ට සාපේක්ෂව තමයි මේ ප්‍රගතිය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා දීවර කර්මාන්තයෙන් අපි වෙනදට වැඩිය ප්‍රතිඵල රටක් විදිහට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඩොලර් මිලියන 40ක අපනයන ආදායමක් අපිට ලැබිලා තිබෙනවා. මුදු ආශ්‍රිත නිෂ්පාදන මගින් අපි සාමාන්‍යයෙන් ගත්තාම ඩොලර් මිලියන 19ක් 20ක් තමයි ලැබෙන්නේ. හැබැයි පහුගිය ජුලි මාසයේ ඉඳලා අපි මේ ප්‍රමාණය තවත් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 19ක් 20ක් විදිහට අපි ලබපු ආදායම මත්ස්‍ය අපනයනින් අපි ලැබපු ආදායම ඩොලර් මිලියන 40ක් දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තරුණ ඇමති කෙනෙක් රාජ්‍ය ඇමතිවරයා වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරලා පෙන්නුවොත් රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. එහෙම කියද්දී හදිසි නීතිය යලි පැනවුවත් ජනතාවට කිසිම සහනයක් නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහත්මයා සඳහන් කරනවා. ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩුව හදිසි නීතිය නැවත වරක් ගෙනාවත් ඒකෙන් ජනතාවට දැඩි දුෂ්කරතාවක් තවදුරටත් ඇති වුණා මිසක් බලාපොරොත්තු වෙච්ච සහන ලැබිලා නැහැ කියලා විපක්ෂ නායක කාර්යාලය පැති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහත්මයා සඳහන් කර සිටියා. ආණ්ඩුවේ ආනයන භාණ්ඩ ප්‍රතිපත්තියේ අරමුණ ගජමිතුරු ව්‍යාපාරිකයන් රැකීමයි කියලා චෝදනා කරද්දී රට දකින්න ඕනේ මේ මතු පිට පේන කාරණා විතරක් නෙවෙයි මතු පිට පේන කාරණාවල සැඟවුණු අලගිය මුලගිය වැලගිය තැන් කොහෙද තියෙන්නේ කියලා බලලා මේ අර අධෛර්යමත් කළානේ ආනයන අධෛර්යමත් කළානේ ආනයන අධෛර්යමත් කිරීම සඳහා භාණ්ඩ කීපයකට යම් සීමාවන් පැනුණා. ඒ කියන්නේ 100%ක තැන්පතුවක් තියන්න ඕනේ කියලා ණයවරණයකුත් කිරීමේදී ඒකත් එක්ක මේ නිමි ඇඳුම් පිළිබඳව කතාවක් ආවනේ. අද දිනේෂ් රූපසිංහ පිළියන්දල වාර්තාකරු අරුණ පුවත්පතට වාර්තා කරනවා ලංකාවටම යට ඇඳුම් පමුණුවෙන් මහලා දෙන්නම් කියලා. ලංකාවටම යට ඇඳුම් පමුණුවෙන් මහලා දෙන්නම්. පමුණුව නිමි ඇඳුම් ව්‍යාපාරිකයෝ කියති. අපේ රටේ හැම දෙයක්ම චීනෙන් ගේන තත්වයකට පත් වෙලා තියෙන මේ වෙලාවේ මේ තීරණය රට වෙනුවෙන් අරගෙන තියෙන තීරණයක්. පමුණුව කිව්වම රටේ රෙදි පිළිවෙලින් 60% පමණ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන තැන. නමුත් අවාසනාවට කොළඹ ඉන්න ඇතැම් මැති ඇමතිවරුන් ඒ ගැන දන්නේ නැහැ. පමුණුව ප්‍රදේශයේ මේ රෙදි පිළිවෙලදාම ආරම්භ වෙන්නේ පාන්දර 2ට. පමුණුවේ ඉන්න මේ කර්මාන්තයේ නියැලෙන සුළු පිරිසකට පුළුවන් මුළු රටටම ඊටාම ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන්න. අපේ රටේ හුඟක් අය පුරුදු වෙලා ඉන්නේ අපේ රටේ රෙදිපිලි කොච්චර හොඳට නිෂ්පාදනය කළත් ඔවුන් වලදී ගන්න දේවල් ලේබල් එක විදේශ රටක නම් අන්න ඒක ගන්නවා. ඒ නිසා මේ වෙනකොට පමුණුවේ නිමේදුම් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව 900ක් විතර ඉන්නවා. ඔවුන්ගෙන් වක්‍රාකාරව සම්බන්ධව රැකියාව ලබාගත් පිරිස එහෙම නැත්නම් වක්‍ර රැකියාව වලට සම්බන්ධ පිරිස ලක්ෂ 4ක් විතර එනවා. දැනට ලංකාවේ අඩුම මිලට රෙදිපිලි මිලදී ගැනීමට තියෙන්නේ පමුණුවේ. කවුරු හරි Facebook වල පෝස්ට් ෂෙයා කරනවා නම් ඔය කියපු ඇඳුම් ගැන යන්න පමුණුවට ගිහිල්ලා ආනයන අධෛර්යමත් කළා කියලා Facebook එකේ එහෙම නැත්නම් පෝස්ට් හදහත කාලනාශි කරගන්න ඕනේ නැහැ. ෂෙයා කරගන්න ඕනේ නැහැ. අර ඇඳුම නැහැ කියලා යන්න පමුණුවට පමුණුවේ වෙළඳ මහත්තුරු ඕන්න නිකන් උනත් දෙයි. 4 ලක්ෂයකට රැකියා තියෙන තැනක් තමයි වක්‍රව ගත්තම පමුණුව කියලා පමුණුවේ නිමි ඇඳුම් ව්‍යාපාරිකයෝ කියන්නේ. රාජ්‍ය සම්පත් විකිණීමට ඉකුත් රජය ගෙන ගිය වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ නතර කළා කියලා චිත්‍රාරත්න කළුආරච්චි මේ හිදෝගම් වාර්තාකරු වාර්තා කර සිටින්නේ. අද රාජ්‍ය අමාත්‍ය චන්ද්‍ර ජයසූරිය මහත්මයා කරන ප්‍රකාශය පසුගිය කාලෙදී රාජ්‍ය සම්පත් අඩු මුදලට කුණු කුල්ලයට විකිණීම වගේම ඒවා බංකොලොත් කරලා පෞද්ගලික අංශ වෙත පැවරීමේ සැලසුමක් තිබුණා. ඒ සියල්ල පරාජය කරලා අප රාජ්‍ය අංශය ශක්තිමත් කළා. ඒකට හොඳම උදාහරණය තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදනය කිරීමට අපි රටේ පටන්ගෙන තියෙනවා. ඒ නිසා අපි වත්මන් රජය සම්පූර්ණයෙන්ම නතර කළා. රාජ්‍ය සම්පත් විකිණීමට ඉකුත් රජය ගත්ත වැඩපිළිවෙල කියද්දී කාටූන් වලට යමු කියලා යෝජනා කරනවා. අපි ඉස්සෙල්ලා කතා කරගෙන හිටියා 50 52 විතරනකම් ප්‍රවෘත්ති ටිකක් කියමු කියලා. කමන්නේ. ටක් ගාලා කියන්නම් ශ්‍රී ලංකාව සහ මුලින්ම පරදී කියලා ඊයේ
3.0ක් විදියට 2020 ක්‍රිකට් තරඟාවලිය පරාජයට පත් වුණා. කනගාටුයි ඒක ගැන. හැබැයි අපේ අලුත් කොල්ලෝ ටිකට හොඳ අත්දැකීමක්. ඒ අතරේ රත්ගම ජාත්‍යන්තරයට රැගෙන ගිය මාලි ක්‍රිකට් පිටියෙන් සමුගනී කියලා කියනවා. අද චතුර රණසිංහ මේ විශේෂාංග ලිපිය වාර්තා කර සිටින්නේ. ඊයේ විමසුම සටහනක් ලියුණේ මේ යෝක රජු වෙනුවෙන් රත්ගම ජාත්‍යන්තරයට ගෙන ගිය මාලි ක්‍රිකට් පිටියෙන් සමුගනී. මාලිට අපිත් අපේ හැටෝන් කියලා එහෙම නැත්නම් තොප්පිය අපේ හිසනම ආචාර කරනවා. ඒ අතරේ නුවන් මහේෂ් ජයවික්‍රම සේයාරු සුදත් මලවීර විශේෂාංග ලිපියක් රටාමවන ගොක්කොල මිනිසෙකුගේ හැඩතල කියලා ජාතික ජනමාධ්‍යයකින් මෙහෙම ඉතාමත්ම වටින කාලයක් තියෙන වෙලාවක මිනිත්තුවක් වෙන් කළාට කමන්නේ මෙහෙම ගැමි කලාකරුවෙක්ට එච්.ඒ. චිත්‍රසෝමගේ කතාව. චිත්‍ර කිව්වමයි මාව හුඟ දෙනෙක් හඳුනන්නේ. මල්වතු හිරිපිටියේ බුත්පිටිය මගේ උපන්ගම. දැනට මට වයස අවුරුදු 73ක්. ඉලන්දාරි කාලෙදිමයි ගොක්කොල මගේ හිත නැවතුනේ. එහෙම නැත්නම් ගොක්කොල අද්දර මගේ හිත නැවතුනේ. මං ඉස්කෝලේ ගමනට ආයුබං කියපු අලුත ඒත් ඒ කාලෙදි ගොක්කොල කලාව හරිහමන් විදිහට ඉගෙනගෙන කටයුතු කරන්න තැනක් තිබුණේ නැහැ. තැන් වලට ගිහිල්ලා බලාගෙන ඉඳලා එහෙම තමයි ඉගෙන ගත්තේ. අතේ හුරුව ගත්තේ. ආම්පන්නයක් විදිහට පිහියා කෙටියක් මේ කලාවත් එක්ක නිතරම එකට බැඳෙනවා. එක තැනක ඉඳගෙන නිවි හැනහිල්ලේ මෝස්තර කපා එකතු කර ගන්න ඕනේ. ඒ මෝස්තරයට හරියටම ගැලපෙන ගොක්කොලේ මොකද්ද? ගොක්කොල කොටස මොකද්ද කියලා හඳුනා නොගත්තොත් මේ වැඩේ හරියට කරන්න බෑ. අදට වඩා හෙට ගොක්කොලේ වැඩිපුර කහට පිපෙන්න පටන් ගන්න බව නිසා කාලය තාලය හරියට මැනලා තමයි මේ රාජකාරිය මේ කලාව කරන්න ඕනේ. මේ කලාවේ හෙට දවස ගැන ආයේ අපිට සැකයක් නැහැ. එහෙම ලොකු අනාගතයක් මේ කලාවට තියෙයි කියලා විශ්වාස කරන්න බෑ. හැබැයි රටා මවන ගොක්කොල මිනිස්සු පිළිබඳව හැඩතල මවන යම් මොහොතක් තියෙනවා නම් අපි මේ මිනිස්සුන්ට ගෞරවයක් විදියට පත්තර මේන්තුවේදී ඒ ලිපිය ගෙනාවා. දැන් කාටුන් බලන්න ලැස්සි. පටන් ගන්නේ අංජනගේ කාටුන් එකෙන් දිනමින පුවත්පතේ ඊළඟ ඡන්දෙදි ජනතාව විපක්ෂයට හොඳ දඬුවමක් දෙයි කියලා රෝහිත අබේගුණවර්ධන කියනවා. ඔව් ආණ්ඩුව බාර දෙයිද කියන්නත් බෑ. හොඳ දඬුවම. අනුරගේ කාටුන් එක අද දිනමිනෙන් තෝරගන්නවා. ජනාධිපතිතුමා වගේ තමයි මේ පේන්නේ ඉන්නේ. සුදු පුතා කළු පුතා. සුදු පුතා කළු පුතා දෙන්නෙක් ඉන්නේ කබ්‍රාල් ලැමැත්තුමාද ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාද බලන්නකො කළු පුතා සුදු පුතා. ඔව් ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත මහා බැංකුව දේශපාලනීකරණයෙන් මුදා ගන්න ඕන කියලා සජිත් කියනවා බං. බැඳුම් කරේ සල්ලි මුදා ගන්න ඕන කියලා නැද්ද? ඔව් නේද? කොහොමද එහෙම කියන්නේ? දැන් අර ෆුට් නෝට් කල්ලිය වැඩි හරියක් ඉන්නේ එතුමා ගාවනේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. දිනමිනෙන්මයි තෝරගන්නේ. දොස්තරලා නීතිඥයෝ නළු නිළියෝ ඔක්කොම දාලා පාර්ලිමේන්තුව යනකොට මම හිතුවේ ඒක තමයි ලොකුම ජොබ් එක කියලා. දොස්තරලා නීතිඥයෝ නළු නිළියෝ ඔක්කොම දාලා පාර්ලිමේන්තුව යනකොට මම හිතුවේ ඒක තමයි ලොකුම ජොබ් එක කියලා. බලනකොට ඒකටත් වැඩිය ලොකු එකක් තියෙනවානේ. මොකද්ද බං ඒ? මහා බැංකුව අධිපතිකම. ඔය කබ්‍රාල් මහත්තයා ගියේ ඔක්කොම දාලා. දැන් පහුගිය දවසක ඡන්දයක් තියමු කියලා කිව්වා. ආණ්ඩුව විසරල ඡන්දයක් තියමු කියලා කිව්වා. ජනමතය විමසමු කියලා කිව්වා. ඒ කිව්වේ මොලේ හොඳ නැති එක්කෙනෙක් කියලා කිව්වා. දැන් මේ දෙන්නම ගිහිල්ලා තියෙනවා දොස්තර ගහවට. අනුර කුමාර මන්ත්‍රීතුමයි සජිත් ප්‍රේමදාස මහත්තයයි දෙන්නම ගිහිල්ලා තියෙනවා. දැන් කාගේද මොලේ පරීක්ෂා කරන්න ඕනේ? බලාගෙන ඉඳි කාගේද මේ දෙන්නගේ මොලේ පරීක්ෂා කරන්න ඕනේ? දෙන්නගෙම පරීක්ෂා කරලා බලමුද එතකොට අඩුතරමින් ලෙඩක් නැත්තම් මොලේ මානසික ලෙඩක් නැත්තම් ඒකත් හඳුන ගන්න පුළුවන් නේ. සුවාරිස් දාස අපුවලන් නිර්මාණය කරන්නේ ලංකාදීප පුවත්පතට. ඒ පාර සුදුලුණු වංචාවකුත් වෙලා. කවුද සර් අපිට සුදුලුණු පොඩි කරන්නේ? කවුද සර් අපිට සුදුලුණු පොඩි කරන්නේ? ඒ අතරේ අවන්ත ආටිකල වෙන තැනකට අපේ හිත ගෙනියනවා. මේ දවස්වල වෙන වැඩක් නෙවෙයි. මොකද මේ දවස්වල නම් මෙහෙම මහජන හමුවීම් රැස්වීම් පිරිස් ඒක රාශියීම් සිද්ධ වෙන්නේ නැහනේ. ප්ලාස්ටික් පිටු දැකීමේ ජාතික වැඩපිළිවෙල කියලා වැඩසටහනක් සම්මන්ත්‍රණයක් වැඩමුළුවක් තියලා.
ඒක ඉවර වුණාට පස්සේ සුද්ධ කරන්න ආපු මිනිස්සයාට පේන්නේ ප්ලාස්ටික් බෝතල් කොච්චර තියෙනවද, පොලිතින් කොච්චර තියෙනවද, අපි පටන් ගන්න ජාතික වැඩපිළිවෙළවල් පටන් ගන්න තැන ඉඳලම පටන් ගන්නේ කොන්දේසි කඩලා කියලා තමයි අවන්ත ආටිකලට පේන්නේ. දවසේ 14 නිම කරන්න ලෑස්ති අද පත්තරමේන්තුවේ අවසාන තෝරගැනීම විදුර අබේනායකගේ දවසේ 14 ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අවුලකි කතන්දරයකි හොඳටම තිත්ත අඳුරට ගියොත් මෙලෙසින් නීතියේ පැත්ත කුමටද රටක් දිවි පුදදී රැකගත්ත. ඔව් දිවි පුදදී රැකගත්ත රටක් මොකටද මේ වගේ ඖෂධ නියාමන අධිකාරියේ සිද්ධි වාර්තා වෙනවා. කුමටද රටක් දිවි පුදදී රැකගත්ත. ඒ විතරක් නෙවෙයි ඒ දිවි පුදදී රැකගත්ත රටද නැවත වතාවක් මේ රටේ මිනිසුන්ට අහිමි කරන්න යන්නේ ජිනීවාවලදී කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනෙත් අපිම තමයි. කවුරු හරි ප්‍රශ්න විසඳලා දෙනකම් බලාගෙන ඉන්නත් බෑ. අපි සූදානම් නික්වෙන්න හෙට දවසේදී ආයෙත් මුණ ගැහෙනවා පත්තරමේන්තුවෙන්. ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරුපද්‍රිත දවසක්. ආයුබෝවන්.